ආයිබෝවන් දරුවනේ ඔයගොල්ලෝ හැමෝටම අපි අද ඉගෙන ගන්නේ ඉලෙක්ට්‍රොනික සමර්පණ. ඒ කියන්නේ ප්‍රසන්ටේෂන් ඉලෙක්ට්‍රොනික ප්‍රසන්ටේෂන් කියන පාඩම ගැන. අපිට 7 වසර 6 වෙනි පාඩමේනොත් 10 වසර 8 වෙනි පාඩමේනොත් A level JIT වලටත් අපිට මේ ඉලෙක්ට්‍රොනික සමර්පණ එහෙම නැත්නම් ප්‍රසන්ටේෂන් software ගැන ඉගෙන ගන්න තියෙනවා. ඉතින් මේ පාඩමෙන් අපි කතා කරනවා කොහොමද ඉලෙක්ට්‍රොනික සමර්පණයක් හදන්නේ, ඒ වගේම ඉලෙක්ට්‍රොනික සමර්පණයක් හදද්දී අපි සැලකිලිමත් වෙන්න ඕනි කරුණු මොනවද, ඉලෙක්ට්‍රොනික සමර්පණයක් හදද්දී ඒකේ ආකර්ෂණීය බව වැඩි කරගන්න අපිට ඇතුළත් කරන්න පුළුවන් මොන මොන වගේ දේවල්ද කියන දේවල් අපි මේ පාඩමේදී කතා කරනවා. සමර්පණයක් කියලා කියන්නේ ඉදිරිපත් කිරීමක්. එහෙම නැත්නම් ප්‍රසන්ටේෂන් එක. කෙනෙක්ගේ අදහසක් හෝ සිතුවිල්ලක් වෙන අයට හැඟවීම සඳහා කරන ඕනෑම ප්‍රයත්නයක් අපිට ප්‍රසන්ටේෂන් එකක්. එහෙම නැත්නම් ඉදිරිපත් කිරීමක් කියලා හඳුන්වන්න පුළුවන්. අපි පරිගණකය පාවිච්චි කරලා මේ විදිහට ඉදිරිපත් කිරීම කරන්න දෘශ්‍ය ආධාරකයක් හදාගන්න තමයි අපි සමර්පණ මෘදුකාංග එහෙම නැත්නම් ප්‍රසන්ටේෂන් software පාවිච්චි කරන්නේ. අපිට මේ අපි හදාගන්න දෘශ්‍ය රාමු ප්‍රොජෙක්ටර්ස් පාවිච්චි කරලා අපේ ඔඩියන්ස් එකට පෙන්වන්න පුළුවන්. එතකොට ඒ වගේ පාවිච්චි කරන ප්‍රොජෙක්ටර් වර්ග ගොඩක් තියෙනවා. එකක් තමයි ඕවර්හෙඩ් ප්‍රොජෙක්ටර් එක කියලා කියන්නේ. මේ ඕවර්හෙඩ් ප්‍රොජෙක්ටර් එකට අපිට අපි මේ ඉලෙක්ට්‍රොනික ප්‍රසන්ටේෂන් හදනවා වගේ ප්‍රසන්ටේෂන් හදන්න අවශ්‍ය නැහැ. විනිවිද පේන කොළ වර්ගයක තමයි අපි මේ ප්‍රසන්ටේෂන් එක සඳහා ස්ලයිඩ් හදන්නේ. ඒ වුණාට අපි මල්ටිමීඩියා ප්‍රොජෙක්ටර් එකකදී අපිට ඉලෙක්ට්‍රොනික සමර්පණ මෘදුකාංගයක් පාවිච්චි කරලා සමර්පණයක් හදාගන්න පුළුවන්. ප්‍රසන්ටේෂන් එකක් හදාගන්න පුළුවන්. එතකොට මල්ටිමීඩියා ප්‍රොජෙක්ටර් එක හරහා අපිට අර මේ ඕවර්හෙඩ් ප්‍රොජෙක්ටර් එකක වගේ නෙමෙයි ගොඩාක් දේවල් ඉදිරිපත් කිරීමට ඇතුළත් කරගන්න පුළුවන්. අකුරු, ඉලක්කම්, වීඩියෝස්, ඇනිමේෂන්ස්, ඔඩියෝ ක්ලිප්ස් ගොඩක් දේවල් ප්‍රස්තාර ගොඩක් දේවල් අපිට මේකට ඇඩ් කරගන්න පුළුවන්. අපි බලමු මොනවද ප්‍රසන්ටේෂන් එක ගුණාත්මක බව වැඩි කරගන්න තියෙන ඕන ලක්ෂණ කියලා. ප්‍රසන්ටේෂන් එකක් හදද්දී අපි වැඩියෙන්ම සැලකිලිමත් වෙන්න ඕනේ අපේ ඔඩියන්ස් එක සහ අපේ ප්‍රසන්ටේෂන් එකේ අරමුණ කියන කාරණා දෙක පිළිබඳව. අපේ ප්‍රසන්ටේෂන් එකේ ඔඩියන්ස් එක කියන්නේ සාමාන්‍යයෙන් අපි ප්‍රසන්ටේෂන් එකක් කරන්නේ තනි පුද්ගලයෙක්ට බලන්න නෙවෙයි පිරිසක් ඉදිරියේ ඒක මේ ප්‍රසන්ට් කරන්නනේ. එතකොට එක ස්ලයිඩ් එකකට එක කතාවකට අපි පාවිච්චි කරන්නේ පේලි 9ත් 6ත් අතර ප්‍රමාණය. උපරිම වශයෙන් පේලි 9ක් වගේ තමයි. එතකොට ඊට වඩා වැඩිපුර පේලි ප්‍රමාණයක් ඇතුළත් වුණොත් එහෙම එක මේ ඒ ස්ලයිඩ් එකේ අපි පාවිච්චි කරන ෆොන්ට් එකේ සයිස් එක අඩු කරන්න සිද්ධ වෙනවා. ඒ කියන්නේ අකුරු වල ප්‍රමාණය අඩු කරන්න සිද්ධ වෙනවා. එතකොට ප්‍රසන්ටේෂන් එක හරියට පැහැදිලි නොවෙන්න පුළුවන්. පිටිපස්සෙම අපේ ඔඩියන්ස් එකේ පිටිපස්සෙම ඉන්න කට්ටියට මේ ප්‍රසන්ටේෂන් එක හරියට පේන්නේ නැති වෙන්න පුළුවන්. ස්ලයිඩ් එකේ තියෙන දේවල් පේන්නේ නැති වෙන්න පුළුවන්. අන්න ඒ හින්දා අපි සාමාන්‍යයෙන් පේලි 6ක් 9ක් පරිම 10ක් වගේ තමයි පාවිච්චි කරන්නේ. ඒ වගේම අපේ ඔඩියන්ස් එක අනුව අකුරු වල විශාලත්වය වෙනස් කරගන්නත් ඕනේ. අපි අපි ප්‍රසන්ට් කරන තැනයි ප්‍රේක්ෂකයෝ අතර තියෙන දුර ප්‍රමාණය ගොඩක් වැඩි නම් අකුරු වල සයිස් එක කොහොමත් අපි වැඩි කරන්න ඕනේ. නැත්තම් ප්‍රේක්ෂකයාට ඒක පේන්නේ නැහැනේ. ඒ වගේම තමයි අපේ ප්‍රේක්ෂකයෝ පොඩි දරුවෝ නම් එහෙම නැත්තම් ගොඩාක් වැඩිහිටි වයස්ගත පුද්ගලයන් නම් එතකොටත් අපි අකුරු වල සයිස් එක ටිකක් සාමාන්‍යයෙන් පාවිච්චි කරන ප්‍රමාණයටත් වඩා වැඩි කරන්න ඕනේ. මොකද පුංචි දරුවෝට චූටි අකුරු වලින් දැම්මම ඒගොල්ලන්ට පේන්නෙත් නැහැ, ඒගොල්ලන්ට තේරෙන්නෙත් නැහැ. ඒ වුණාට අර පොඩ්ඩක් අර ලොකු අකුරු වලින් දැම්මොත් එහෙම අපේ ප්‍රසන්ටේෂන් එකේ ස්ලයිඩ්ස් ඒගොල්ලන්ට පොඩ්ඩක් ඒක තේරෙන්න ඉඩ තියෙනවා නේද? අන්න ඒ වගේ අපි අපේ ඔඩියන්ස් එකේ වයස් මට්ටම ගැනත් බලන්න ඕනි ප්‍රසන්ටේෂන් එකක් හදන්න කලින්. ඒ වගේම තමයි
ප්‍රසන්ටේෂන් එකක් අපි හැදුවට පස්සේ ඒක කිහිප වතාවක් බලලා භාෂාව යෙදුම් හරිද? එතකොට මේකේ අක්ෂර වින්‍යාසය, ග්‍රැමර්, ඒ වගේ දේවල් මේ ස්පෙලිංස් වගේ මිස්ටේක්ස් තියෙන්නේ නැති වෙන්න මේක හදා ගන්න ඕනේ. එහෙම නැති වුණොත් අපි පිරිසක් ඉදිරියේ ලැජ්ජාවට පත් වෙන්න ඉඩ තියෙනවා. ඒ හින්දා අනිවාර්යෙන්ම අපි කිහිප වරක් මේක හොඳට චෙක් කරලා බලන්න ඕනේ මේකේ දේවල් හරිද කියලා. ඒ වගේම තමයි දැන් මිනිස්සු අතින් වැරදීම් වෙන්න පුළුවන් නේ. අපි ප්‍රසන්ටේෂන් එකක් හදලා පිරිසක් ඉදිරියේ මේ වගේ ප්‍රසන්ට් කර කර ඉද්දී ඒකේ මොකක් හරි වැරද්දක් දැක්කොත් එහෙම අපි ඒක ඒ වෙලේ අඳුනගෙන අපේ ඔඩියන්ස් එකට ඒකට එක්ස්කියුස් කරන්න අපි එහෙම බෙස්ට් ප්‍රැක්ටිස් එකකුත් තියාගන්න ඕනේ. ඒ වගේ හොඳ පුරුද්දකුත් තියාගන්න. අපි සාමාන්‍ය පුද්ගලයෙක්ට දෙයක් කටින් කියනවට වඩා ඒක මොනවා හරි ග්‍රැෆික් විදිහට ඒ පුද්ගලයාට දකින්න පුළුවන් වුණොත් බලා ගන්න පුළුවන් වුණොත් ඒ පුද්ගලයාට කියන දේ ඊට වඩා වැඩි අවබෝධයක් ලබා ගන්න පුළුවන් ඒ පුද්ගලයාට. අපි මොනවා හරි දෙයක් කියනවට වඩා පින්තූරයක්, වගුවක්, ප්‍රස්තාරකින් වගේ ඒ දේ අපිට ඒ පුද්ගලයාට දකින්න සලස්වන්න පුළුවන් නම් ඒක එයාට ධාරණය වෙන ප්‍රමාණය වැඩි. ඒ වගේම තමයි අපේ ප්‍රසන්ටේෂන් එක අපි පෙන්නන තැන ඒ ශාලාවේ එළිය අඳුර වගේ දේවල් සලකලා බලලා තමයි ප්‍රසන්ටේෂන් එකට වර්ණ යොදන්න ඕනේ. ඒ වගේම සාමාන්‍ය ප්‍රසන්ටේෂන් එකක් හදද්දී ඇහැට ගොඩාක් විඩාව දෙන වර්ණ අපි පාවිච්චි කරන්නේ නැහැ. ඒ වගේම තමයි අපි සාමාන්‍යයෙන් ඔඩියන්ස් එකට පැහැදිලිව පේන්න ඕන හින්දා තද වර්ණ පාවිච්චි කරන්න පුළුවන් අකුරු වලට බෑග්ග්‍රවුන්ඩ් එකට වඩා ටිකක් තද පාට අකුරු වලට පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම සාමාන්‍යයෙන් අපේ කරුණ වලට වඩා වැඩිපුර අවධාරණය කරන්න ඕන දෙයක් අපිට හයිලයිට් කිරීමක් මගින් හරි එහෙම නැත්නම් බෝල්ඩ් කරලා පොඩ්ඩක් අනිත් ෆොන්ට් එකට වඩා ඒ අකුරු වල සයිස් එක වැඩි කරලා වගේ අපිට අපේ ඔඩියන්ස් එකට පේන්න සලස්වන්න පුළුවන්. ඒ වගේම තමයි අපේ ස්ලයිඩ් ෂෝ එකට ඇනිමේෂන් සහ වීඩියෝ ඒ කියන්නේ චලනචිත්‍ර සහ වීඩියෝ ඇතුළත් කරද්දී අපේ ප්‍රධාන තේමාවට හානියක් නොවෙන්න තමයි මේ දේවල් කරන්න ඕන. අධ්‍යාපනය අරමුණු කරගෙන අපි වීඩියෝ එකක් ඇතුළත් කරනවා නම් අපිට කෙලින්ම අධ්‍යාපන කරුණු සම්බන්ධ වීඩියෝ එකක් මෙතනට ඇටච් කරන්න පුළුවන්. එහෙම නැතුව අපි අධ්‍යාපනික කරුණක් සඳහා හදන සමර්පණයකදී අයිනකින් පොඩි ඇනිමේෂන් එකක් දාලා තිබ්බොත් එහෙම හැම වෙලේම ප්ලේ වෙන්නේ. එතකොට දරුවන්ට වැඩි අවධානයක් යන්නේ මේ ඇනිමේෂන් එකට. එතකොට ප්‍රසන්ටේෂන් එකේ තියෙන කරුණු ගැන අවධානයක් ඇති වෙන්නේ නැහැ. අන්න ඒ වගේ අපි ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනේ ඇනිමේෂන් වගේ දේවල් පාවිච්චි කරද්දී. ඒ වගේම තමයි සමස්තයක් වශයෙන් ප්‍රසන්ටේෂන් එකක් ගත්තට පස්සේ අපි ප්‍රසන්ටේෂන් එකක් හදන්නේ එහෙම නැත්නම් සමර්පණයක් හදන්නේ මොකක් හරි අරමුණක් පාදක කරගෙනනේ. මේ අරමුණ ඉස්මතු වෙන්න ඕනේ අපේ ප්‍රසන්ටේෂන් එක හරහා. උදාහරණයක් හැටියට අපි කවුරු හරි පුද්ගලයෙක් මිය ගියාට පස්සේ යාගේ ගුණකථනයක් වෙනුවෙන් ප්‍රසන්ටේෂන් එකක් හදද්දී අපිට ඒකට ගැළපෙන වර්ණ, ඒකට ගැළපෙන ඇනිමේෂන්ස්, ඒ කියන්නේ ස්ලයිඩ් එකෙන් ස්ලයිඩ් එකට මාරු වෙන විදිහට දාන ට්‍රාන්සිෂන් එක වගේ ෆොන්ට් කලර්ස් ඒ හැම දෙයක්ම අපිට ඒකට මැච් වෙන විදිහට තමයි ගන්න ඕනේ. ඒ වගේම අපි හිතමුකෝ දරුවෙක්ගේ එයා ශිෂ්‍යත්වයෙන් ගොඩක් හොඳට සමත් වෙලා එහෙම නැත්නම් ඕ ලෙවල් වලින් හොඳට සමත් වෙලා ඒ දරුවෝ අගය කිරීමක් වශයෙන් කරනවා නම් අන්න ඒකට වෙනම අරමුණක් තියෙනවා. ඒ වගේ සැලකිලිමත් වෙලා ඒ අරමුණ ගැන ගොඩක් සැලකිලිමත් වෙලා අපි මේ දේ කරන්න ඕනේ. මේ තමයි සාමාන්‍යයෙන් අපිට හම්බ වෙන ප්‍රසන්ටේෂන් software. මෙතන තියෙන LibreOffice Impress සහ OpenOffice Impress කියන software දෙක අපිට free download කරලා install කරගන්න පුළුවන්. ඒ කියන්නේ අපි open source කියලා කියන්නේ open source software එක. ඒ වගේම Apple Keynote, Corel Presentation, Microsoft PowerPoint වගේ softwares අපිට මුදල් ගෙවලා ලබා ගන්න ඕනේ. ඒවා අපිට free download කරගන්න හම්බ වෙන්නේ නැහැ.
ඉතින් අපි මේ පාඩමේදී අපි කතා කරන්නේ Microsoft PowerPoint කියන presentation software එක පාවිච්චි කරලා කොහොමද presentation එකක් හදාගන්නේ කියලා. අපිට පුළුවන් start menu එකෙන් PowerPoint කියන එක ගන්න. එහෙම නැත්නම් මෙතන search කරන්න පුළුවන් අපිට PowerPoint කියලා. එතකොට මේ app එක පෙන්නනවා. ඒ හරහා අපිට PowerPoint open කරගන්න පුළුවන්. මගේ තියෙන්නේ Office 2019 package එක. එතකොට මේ විදිහට තමයි මෙතන අපිට දිස් වෙන්නේ. මේ විදිහට අපිට blank presentation එකක් ගන්න පුළුවන්. අපි Word වලදී කතා කළා වගේ මෙන්න මෙතන උඩ තියෙන කොටසට අපි කියනවා ribbon එක කියලා. ribbon එකේ එක එක tabs තියෙනවා. එක එක අරමුණු ඇතුව තමයි මේ tabs තියෙන්නේ. home එකෙන් අපිට පුළුවන් මේ slides add කරන්න. slide වර්ග ගොඩක් තියෙනවා. අපි ඒවට කියන slide layout එක කියලා. title slide එක තියෙනවා. title එකයි content එකකුයි තියෙනවා. ස්ලයිඩ් ෂෝ එකේ අපේ sections කිහිපයක් වෙන් කරන්න section header එකක් දාන්න පුළුවන්. ඒ වගේම එක page එකට content දෙකක් දෙපැත්තට දාන්න පුළුවන්. නිකම් වගුවක වගේ අපිට කොටස් දෙකක් දෙපැත්තට දාලා compare කරන්න පුළුවන්. title එකක් විතරක් දානවා නම් blank slide එකක් දානවා නම් මේ වගේ එක එක layouts වර්ග තියෙනවා. අපේ අරමුණ අනුව අපි කරන්න යන දේ අනුව අපිට layout එක වෙනස් විදිහට තෝරගන්න පුළුවන්. සාමාන්‍ය presentation එකේ පළවෙනි slide එකට මේ වගේ title slide එකක් තමයි පාවිච්චි කරන්නේ. අපිට මේ slide වල background එක සහ slide වල style එක වෙනස් කරන්න පුළුවන්. මෙන්න මේ design කියන කොටසට ගියාට පස්සේ. මෙතන තියෙනවා themes. මේ themes වලින් අපිට එකක් පාවිච්චි කරලා ඒ විදිහට අපේ මුළු presentation එකම හදාගන්න පුළුවන්. මේක ගත්තොත් මේ විදිහට දැන් අපි අලුතෙන් ස්ලයිඩ් එකක් මේකට ඇඩ් කරා කියලා හිතන්නකෝ. එතකොට අර ඒ තීම් එකටම අනුකූලව තමයි ඔක්කොම ස්ලයිඩ්ස් ටික හැදෙන්නේ. මම මේක තෝරගත්තොත් මේ තීම් එකට අනුව තමයි ස්ලයිඩ් ටික මේ පැත්තේ හැදෙන්නේ. මේ මොකක් හරි දැන් ඒ තීම් එකේ අපිට කලර්ස් වෙනස් කරන්න පුළුවන්. මේ වගේ එකක මේ උඩට දාලා තියෙන දැන් මේ කොටසේ තියෙන කලර්ස් උත් මෙතනින් අපිට චේන්ජ් කරන්න පුළුවන්. ඩිසයින් එක මේ විදිහට චේන්ජ් කරන්න පුළුවන්. ඒ වගේම මේ කොටස හැරුණම බෑග්ග්‍රවුන්ඩ් එකත් මෙතනින් අපිට කලර් එකක් හරි මොකක් හරි චේන්ජ් කරගන්න පුළුවන්. සොලිඩ් කලර් එකක් දානවා නම් අපිට සොලිඩ් කලර් එක මෙතනින් සිලෙක්ට් කරන්න පුළුවන්. මේ විදිහට. එහෙම නැත්නම් අපි ග්‍රේඩියන්ට් එකක් පාවිච්චි කරනවා නම් කලර්ස් කිහිපයක ග්‍රේඩියන්ට් එකක් හැටියට උනත් පාවිච්චි කරන්න. මේ විදිහට ග්‍රේඩියන්ට් එකේ ස්ටොප්ස් වෙනස් කරලා මේ එක එක ස්ටොප් එකකින් ස්ටොප් එකට අපිට කලර්ස් සිලෙක්ට් කරන්න පුළුවන්. මේ විදිහට.
gradient එක මේක පිටුවට apply වෙන angle එකත් අපිට වෙනස් කරන්න පුළුවන්. එහෙම නැත්නම් මෙයාලගේ මේ හදලා තියෙන gradient එකක් අපිට පාවිච්චි කරන්නත් පුළුවන්. මේ විදිහට වෙනස් කරලා apply to all කරොත් එහෙම මේ gradient එක ඔක්කොම slides වලට apply වෙනවා. එහෙම නැත්නම් අපිට මෙතනින් මොකක් හරි අපේ computer එකේ තියෙන picture එකක් හරි texture එකක් හරි පාවිච්චි කරන්නත් පුළුවන්. texture එක අපිට මෙතනින් වෙනස් කරගන්න පුළුවන්. මේ තියෙන texture එක පාවිච්චි කරන්නත් පුළුවන්. apply to all කරාම සියලුම slide වලට ඒක apply වෙනවා. හරි අපි මෙතනින් ගමු මෙන්න මේ වගේ theme එකක් theme එකට මෙන්න මේ වගේ colors පාවිච්චි කරමු. හරි මේ තියෙන්නේ පළවෙනි slide එක අපි හදමු computer hardware පිළිබඳව presentation එකක්. එතකොට අපිට මෙතනට add කරන්න පුළුවන් hardware කියලා hardware අපිට බෙදන්න පුළුවන්. මේ විදිහට දැන් බලන්න අපි මෙතනට sub heading එකක් දාලා bullets විදිහට මේ ටික දාන්න. අපිට මේ ටික bullets විදිහට දාන්නේ නැතුව අපිට ඕන මෙතනින් මේවා numbers විදිහට පාවිච්චි කරන්න පුළුවන් මේ විදිහට. ABC දාන්න. එහෙම නැත්නම් මුකුත්ම නැතුව none එකට ගියොත් මුකුත්ම නැතුළු. මේ විදිහට ඉංග්‍රීසි අකුරු විදිහට roman numbers විදිහට මේ ටික අපිට යොදන්න පුළුවන්. අපි ඊළඟ ස්ලයිඩ් එකට අපි ඇඩ් කරමු ඉමේජ් එක. මේ විදිහට අපිට ඉමේජ් එකක් ඇඩ් කරන්න පුළුවන්. ඉමේජ් එකක් ඇඩ් කරාම අපි හැම වෙලෙම සැලකිලිමත් වෙන්න ඕනේ ඉමේජ් එකේ ක්වොලිටි එක ගැන. මොකද මේක අපි ප්‍රොජෙක්ටර් එකක් හරහා
ලොකු පිරිසකට පේන්න මේක දැම්මම ඉමේජ් එකේ ක්වොලිටි එක අඩු නම් ඒක පැහැදිලිව පේන්නේ නැහැ. අන්න ඒ හේතු හින්දා අපි සැලකිලිමත් වෙන්න ඕනි අනිවාර්යෙන්ම ඉමේජ් එකේ ක්වොලිටි එක ගැන. ඒ වගේම දැන් අපි මේ ස්ලයිඩ් එකට ඉමේජ් එකක් ඇඩ් කරා. මම ඊළඟ ස්ලයිඩ් එකට අපිට පුළුවන් මෙතන ටේබල් එකක්, එහෙම නැත්නම් chart එකක්, smart art එකක්, මොකක් හරි 3D model එකක්, කම්පියුටර් එකේ තියෙන picture එකක්, ඉන්ටර්නෙට් එකෙන් ඩවුන්ලෝඩ් කරලා picture එකක්, වීඩියෝ ක්ලිප් එකක්, මොකක් හරි icon එකක් වගේ දෙයක් මෙතනට ඇඩ් කරන්න පුළුවන්. මම ඔයාලට මෙතන දැන් අපි මේකට මේ ඉමේජ් එක දැම්මනේ. මේ ඉමේජ් එකට අපිට පුළුවන් එක එක ඇනිමේෂන්ස් දෙන්න. මේ ඉමේජ් එක ඇපියර් වෙන්නේ කොහොමද? මෙතනට ඉමේජ් එක එන්නේ කොහොමද? මේ එන්ට්‍රන්ස් එක අපි දෙමුකෝ fly in දුන්නොත් එimhe ඉමේජ් එක මේ විදිහට පහළ ඉඳලා උඩට එන විදිහට තමයි දැන් මේ වයිප් එක දෙන්නකෝ. ওই විදිහට. මෙතනට ඇපියර් වෙන විදිය වෙනස් වෙනවා. ඒ වගේම අපිට මේක ටෙක්ස්ට් වලටත් දෙන්න පුළුවන්. අපි ගමු දැන් මේ කම්පියුටර් හાર્ඩ්වෙයාර් කියන කොටස මෙතනට රැන්ඩම් බාර්ස් හරහා අපිය වෙන්න දෙන්න. ඒ විදිහට කරන්න පුළුවන්. මේ වගේ අපිට ස්ලයිඩ් ෂෝ එකට අපි පාවිච්චි කරන ඕනම ඔබ්ජෙක්ට් එකකට ඇනිමේෂන්ස් දෙන්න පුළුවන්. ඒ වගේම ඔයගලන්ට පේනවා ඇති මෙතන ඇනිමේෂන්ස් සහ ට්‍රාන්සිෂන්ස් කියලා ටැබ් එකක් තියෙනවා. ට්‍රාන්සිෂන් ටැබ් එකේදී වෙන්නේ එක ස්ලයිඩ් එකක ඉඳලා අනිත් ස්ලයිඩ් එකට ස්ලයිඩ් චේන්ජ් වෙන විදිය වෙනස් වෙන එක. ඒ කියන්නේ අපි දැන් මේක ගත්තොත් මේ වයිප් කියන එක දුන්නොත් එහෙම මේ විදිහට තමයි ඊළඟ ස්ලයිඩ් එකට මාරු වෙන්නේ. රැන්ඩම් බාර්ස් කියන එක දුන්නොත් මේ විදිහට රැන්ඩම් බාර්ස් ටිකක් ඇවිල්ලා තමයි ඊළඟ ස්ලයිඩ් එකට මාරු වෙන්නේ. එක ස්ලයිඩ් එකක ඉඳලා තව ස්ලයිඩ් එකකට මාරු වෙන එකට තමයි අපි ස්ලයිඩ් ට්‍රාන්සිෂන් කියලා හඳුන්වන්නේ. ඇනිමේෂන් කියලා හඳුන්වන්නේ මේ එක එක ඔබ්ජෙක්ට් එකකට අපිට දෙන්න පුළුවන් ඇනිමේෂන්ස් වලට. ඒ වගේම මේ ඇනිමේෂන් එක හරි ට්‍රාන්සිෂන් එක හරි සිද්ධ වෙන්නේ මොන අවස්ථාවේදීද කියන එකත් අපිට තීරණය කරන්න පුළුවන්. මේ ට්‍රාන්සිෂන් එක ඊළඟ ස්ලයිඩ් එකට යන මෙන්න මේ ට්‍රාන්සිෂන් එක අපිට පුළුවන් මවුස් එකෙන් ක්ලික් කරාම විතරක් මේක ඊළඟ ස්ලයිඩ් එකට යන විදිහට හදන්න. එහෙම නැත්නම් ඇරෝ කීස් වලින් එහාට මෙහාට යද්දි හදන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් කලින් ස්ලයිඩ් එක තිබිලා තප්පර කීයක් හරිද අපි තප්පර හරි විනාඩි හරි ගානකට පස්සේ ඊළඟ ස්ලයිඩ් එකට මාරු වෙන විදිහට අපිට මෙතනින් මෙතනින් වෙලාව සෙට් කරන්න පුළුවන්. මේ ටයිමින් කියලා තියෙන කොටසෙන් ඒක කරන්න පුළුවන්. අපි දැන් ස්ලයිඩ් ට්‍රාන්සිෂන් එකක් තෝරගෙන මෙතනින් apply to all කියන එක දුන්නොත් එහෙම ඒ ට්‍රාන්සිෂන් එක හැම ස්ලයිඩ් එකක්ම ඊළඟ ස්ලයිඩ් එකට මාරු වෙද්දි apply වෙනවා. ඒ වගේම ස්ලයිඩ් එකකින් අනිත් ස්ලයිඩ් එකට ට්‍රාන්සිට් වෙද්දි අපිට ඒකට සවුන්ඩ් එකක් දෙන්නත් පුළුවන්. ඒ ස්ලයිඩ් එකකින් ස්ලයිඩ් එකට මාරු වෙන එකේ වේගය මෙතන මේ ඩියුරේෂන් කියන එකකින් අපිට වෙනස් කරන්නත් පුළුවන්. අපි අර වර්ඩ් වලදී කතා කළා වගේම හෝම් වලින් මේ ෆොන්ට් එකේ ස්ටයිල් එක, සයිස් එක, කලර්ස්, බෝල්ඩ්, ඉටලික්, අන්ඩර්ලයින් මේ හැම දෙයක්ම මෙතනින් කරන්න පුළුවන්. ඒ හින්දා මම ඒ ගැන නැවත නැවතත් කියන්නේ නැහැ. මොකද මේ දේවල් එතනත් අපි කතා කරලා තියෙන හින්දා අපි මේ software එකට විශේෂිත වෙච්ච දේවල් ගැන බලමු වැඩිපුරම. වර්ඩ් වල වගේම ඉන්සර්ට් කරන්න පුළුවන් ටේබල්, පික්චර්ස්, ස්ක්‍රීන්ෂොට් එකක්, ෂේප්ස් ඒ වගේ දේවල් මේකට ඉන්සර්ට් කරන්න පුළුවන්. වර්ඩ් වලට වඩා මෙතන විශේෂිත වෙච්ච දෙයක් තියෙනවා. ඒක තමයි මේ ෂේප්ස් වල තියෙනවා ඇක්ෂන් බටන්ස්. මේ තියෙන ඇක්ෂන් බටන්ස් කියලා. මේ ඇක්ෂන් බටන්ස් පාවිච්චි කරන්න පුළුවන් අපිට මේ ස්ලයිඩ් ෂෝ එක පහසුවෙන් හසුරුවන්න. ඒ කියන්නේ අපි දැන් මේ තියෙන්නේ මේ පළවෙනිම පේජ් එක. මේකට මම දානවා ඇක්ෂන් බටන් එකක්.
මේකට මම ඇක්ෂන් බටන් එකක් ඇඩ් කරනවා. ඒ ඇක්ෂන් බටන් එක ක්ලික් කරාම hyperlink to next slide. ඊළඟ ස්ලයිඩ් එකට මාරු වෙනවා. ඕකේ. මේකට මම ඇක්ෂන් බටන් එකක් දෙනවා. ඊළඟ ස්ලයිඩ් එකට මාරු වෙනවා. ඒ වගේම මම මේ අන්තිම ස්ලයිඩ් එකට ඇක්ෂන් බටන් එකක් දෙනවා. හෝම් පේජ් එකට යන්න. ඒ කියන්නේ අපේ ස්ලයිඩ් ෂෝ එකේ අපි මුලින්මම හදපු ෆස්ට් ස්ලයිඩ් එකට මාරු වෙන්න. මම මේක ප්ලේ කරලා පෙන්නන්නම්. අපිට ප්‍රසන්ටේෂන් එක ප්ලේ කරන්න පුළුවන් මෙන්න මෙතනින්. ස්ලයිඩ් ෂෝ කියලා තියෙන්නේ මෙතන මේ දකුණු පැත්තේ පහළින්. ඒක ක්ලික් කරාට පස්සේ අපිට ස්ලයිඩ් ෂෝ එක බලන්න පුළුවන්. මේ තියෙන්නේ දැන් මේ අපි හදපු අන්තිමටම හදපු ස්ලයිඩ් එක. හෝම් බටන් එක මේ තියෙන්නේ මේක ක්ලික් කරාම පළවෙනි ස්ලයිඩ් එකට තමයි යන්නේ. අපි ස්ලයිඩ් ෂෝ එක මුලින් ඉඳලා බලමු. මේ තියෙන්නේ අපේ පළවෙනි ස්ලයිඩ් එක. මේ බටන් එක ක්ලික් කරාම දෙවෙනි ස්ලයිඩ් එකට ආවා. මවුස් ක්ලික් එකකින් තමයි අපේ මේකේ හෙඩින් එක අපියර් වෙන්නේ. නැවත මවුස් ක්ලික් එකකින් ඊළඟ ස්ලයිඩ් එකට මාරු වෙනවා. ඊළඟ ස්ලයිඩ් එකේ මේ විදිහට පික්චර් එක අපියර් වෙනවා. ඊළඟට අපිට අන්තිම ස්ලයිඩ් එකට යන්න පුළුවන්. අන්තිම ස්ලයිඩ් එකකින් තව එකපාරක් මේක ක්ලික් කරොත් ප්‍රසන්ටේෂන් එක ඉවර වෙනවා. එහෙම නැත්නම් අපි හෝම් බටන් එක ක්ලික් කරොත් පළවෙනි ස්ලයිඩ් එකට මාරු වෙනවා. මේ විදිහට අපිට ඒ දේවල් කරන්න පුළුවන්. ඊළඟට මෙතන තියෙනවා කොටස් හතරක්. මේ දකුණු පැත්තේ පල්ලෙහා තියෙනවා කොටස් හතරක්. අපි ඔය කියනවා වීව්ස් කියලා. දසුන්. normal view එක තමයි මේ තියෙන්නේ. normal view එකේදී තමයි අපිට පුළුවන් එක එක ස්ලයිඩ් එකකින් ස්ලයිඩ් එකට එක එක දේවල් ඇඩ් කරන්න, ඇනිමේෂන්ස් දෙන්න වගේ දේවල් කරන්න. මේ අවස්ථාවේදී අපිට ඕන අලුතෙන් ස්ලයිඩ් ඇඩ් කරන්න පුළුවන්. ඒ වගේම ස්ලයිඩ් වල තියෙන ඕඩර් එක මාරු කරන්න හැමත් පුළුවන්. ඊළඟට තියෙන්නේ ස්ලයිඩ් සෝටර් view එක. ස්ලයිඩ් සෝටර් view එකේදී අපි හදපු ප්‍රසන්ටේෂන් එකේ තියෙන ඔක්කොම ස්ලයිඩ් ටික මේ වගේ පුංචියට එක තැනකට ඇවිල්ලා දක්නට ලැබෙනවා. මෙතනදී අපිට ස්ලයිඩ් එක ඇතුලේ තියෙන දේවල් වෙනස් කර කර ඉන්න බෑ. මෙතනදී අපිට පහසුවෙන්ම කරන්න පුළුවන් දේ තමයි ස්ලයිඩ් වල ඕඩර් එක චේන්ජ් කරන වගේ දෙයක් මෙතනදී කරන්න පුළුවන්. ඊළඟට රීඩිං වීව් එක. රීඩිං වීව් එකේදී අපි මොකක් හරි තෝරගත්ත ස්ලයිඩ් එක ෆුල් ස්ක්‍රීන් වැටෙනවා. හැබැයි ප්‍රසන්ටේෂන් එක මේ PowerPoint ප්‍රසන්ටේෂන් එක ප්ලේ වෙන අවස්ථාවක් නෙමෙයි. රීඩිං වීව් එකේදී තියෙන්නේ ස්ක්‍රීන් එකේ තියෙන දේවල් ටික අපිට පැහැදිලිව බලා ගන්න පුළුවන්කම ලැබෙනවා විතරයි. ඊළඟට අවසාන වීව් එක තමයි ස්ලයිඩ් ෂෝ වීව් එක. ප්‍රසන්ටේෂන් එක ප්ලේ වෙන අවස්ථාව. මේ තියෙන්නේ මේ අවස්ථාව. normal view එකට ගියාට පස්සේ තමයි presentation එකේ තියෙන දේවල් අපිට වෙනස් කරන්න, දේවල් add කරන්න වගේ දේවල් කරන්න පුළුවන්. Word වලදී වගේම insert වලින් අපිට පුළුවන් මේකට hyperlink එකක් පාවිච්චි කරන්න පුළුවන්. videos, audios ඒ වගේ දේවල් add කරන්නත් පුළුවන්. ඊළඟට අපි බලමු කොහොමද presentation එකක් අපි save කරන්න කියලා. File, save as ගිහිල්ලා අපිට presentation එකට නමක් දීලා save කරන්න පුළුවන්. අපි බලමු කොහොමද ෆයිල් එක්ස්ටෙන්ෂන් එක වෙන්නේ කියලා presentation එකක මේ තියෙන අපි හදපු ෆයිල් එක මේකේ right click කරලා properties වලට ගියාට පස්සේ අපිට මේකේ ෆයිල් එක්ස්ටෙන්ෂන් එක බලා ගන්න පුළුවන් .pptx තමයි මේකේ ෆයිල් එක්ස්ටෙන්ෂන් එක වෙන්නේ.
සාමාන්‍යයෙන් අපි මොකක් හරි ඉදිරිපත් කිරීමකට සරල ප්‍රසන්ටේෂන් එකක් හදාගන්න අපි අද පාඩමෙන් කතා කරපු මේ දැනුම කොටස් ටික ඔයගලන්ට ප්‍රයෝජනවත් වෙයි කියලා මම හිතනවා.